නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගොඩ උඩ ශ්‍රී අරිය වංශාලංකාරාම මහවිහාරාධීශ්වර අති ගෞරවාස්පද අවසරයි වල්රම සුමේධා බිදාන අපේ නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන කරගත් මේ විහාරවාසී පූජනීය මහා සංඝරුවනින් අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ මහා පරිනිර්වාණ ධාතුවෙන් පසුව මේ ලංකා ධර්මී තලයට වැඩම හරවන්ට යෙදුන මිහිඳු මහරහතුන් වහන්සේගේ නැගණිය වෙච්ච සංඝමිත්තා තෙරණින් වහන්සේ ජයශ්‍රී විජයශ්‍රී බෝහාමුදුරන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවත් තමන්ගේ දෝතින් දරාගෙන දඹකොළ පටුනට වැඩම හරවන්ට යෙදුනේ අද වගේ මේ උතුම් පුරපසළොස්වක පොහෝ දවසක. ඒ උතුම් පුරපසළොස්වක පොහෝ දිනයේ නොයෙක් කරුණු වලින් විශේෂ වැදගත් කරුණු වලින් ගොමු වෙච්ච පුරපසළොස්වක පොහෝ දිනයක්. ඒ පුරපසළොස්වක පොහෝ දිනයේ පින්වතුන් කවුරුත් අපිට පින් කර ගන්නට තියෙන බොහොම කෙටි කාලයක් තුලදී හොඳට පින් රැස් කර ගන්න තථාගත බුදුරජාණන් වහන්සේ පවා මේ සීල පාරමිතාව හොඳින් ප්‍රගුණ කරන්නට යෙදුණා. ඉතින් මේ සීල පාරමිතාවේ මුල් අවදිය පින්වතුන් මේ ප්‍රගුණ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. උදෑසන දිනේ පන්සලට ඇවිදිලා පෙහෙවත් සමාදන් වෙලා සිල්වතුන් බවට පත් වෙලා දැන් බලාපොරොත්තු වන්නේ තුන්ලොව සනසා වදාළ ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ පතල මහා කරුණාවෙන් අපට දේශනා කර සී සද්ධර්ම ස්කන්ධයෙන් බිඳා ශ්‍රවණය කරන්නයි. ඉතින් පින්වතුනි අපි බණ අහන්නට මත්තෙන් මතක තියා ගන්නට ඕන හොඳින් මේ කියන දහම් කරුණු ටික හොඳින් Tamanගේ හිත තුල තබා ගන්න. එහෙම හොඳින් හිත තුල කරුණු කාරණාවන් මතක තියාගත්තාම තමයි ඒ තුල අපිට ගමන් කරලා නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. පින්වතුනි අපිට ගංගෙන් ඈතර වෙන්නට පාරුවක් තියෙනවා. අපිට ඒ පාරුව කර තියාගෙන ගංගෙන් එගොඩ වෙන්න බෑ. අන්න ඒක නිසා ගංගෙන් එගොඩ වෙන්න නම් අපි කර යුතු වන්නේ පාරුවේ නැගලා ගංගෙන් එගොඩ වෙන්නටයි. අන්න ඒක නිසා බුදුන් වහන්සේගේ ධර්මයෙන් ඈතර වෙන්නට තියෙන්නේ බණ පොත් බැලුව නිසා නෙවී බණ පොත් තියාගත්ත හින්දා නෙවී බණ ඇහුව හින්දා නෙවී ඒකේ ගමන් කිරීම තුලින් විතරමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. නැතුව අනේ අපි බණ ඇහුවා අපි බණ පොත් බැලුවා අපේ ළඟ බණ පොත් තියෙනවා එහෙම කිව්වට නිවන් දකින්න බෑ පින්වත්නි. අපි මේ භාග්‍යතුන් වහන්සේගේ ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කර යුතුයි. භාග්‍යතුන් වහන්සේ අපහට දේශනා කරනවා සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. මෙන්න මේ කරුණු හතර ගොමු වෙලා තමයි අපිට සෝවාන් කියන මඟඵලය දක්වාවත් යන්න පුළුවන් වෙන්නේ.
සද්ධර්ම ශ්‍රවණය නැතිනම් සත්පුරුෂ සේවනය කියන මේ කරුණු දෙක සිදු කිරීමෙන් විතරක් නිවන් දකින්නේ නැහැ. සෝවාන් මඩඵලයට ඒ දෙක විතරක් සිදු කරලා යන්න බැරි වෙනවා. දැන් අපි ගෙදර අත්තිවාරම දාලා ගේ මැද සාලේ සටස් කරලා තිබුණට මදි ඒක ගියක් වෙනවද පින්වතුනි? නෑ. ගේ බිත්ති බැන්දට විතරක් මදි එය ගියක් වෙනවද පින්වතුනි? නෑ. ගේ අංග සම්පූර්ණ වෙන්න නම් ඒට අත්තිවාරමක් දාලා ගේ සාලේ සටස් කරලා බිත්ති බැඳලා වහල ගහලා මේ කරුණු හතරම එකතු වුණාම තමයි එය ගියක් වෙන්නේ. එහෙනම් සෝවාන් කියන මඩඵලයට දක්වා යන මාර්ගයේ සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන කරුණු හතරම එකතු වුණාම තමයි මේ මඩඵලය ලබන්න පුළුවන් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ නිවන අවබෝධ කරගන්න මුල් පඩියට නැද්දා වෙන්නේ. සත්පුරුෂ සේවනය කියලා ගත්තාම පින්වතුනි අපි සත්පුරුෂයන් සේවනය කරන්න ඕන. සත්පුරුෂයන් කියලා කියන්නේ අපි පිනට දහමට යොමු කරන ඇත්තෝ. නැතුව අපි අකුසලයට එකතු කරගන්න අයට සත්පුරුෂයෝ කියලා කියන්නේ නැහැ. ඒ අයට කියන්නේ අසත්පුරුෂයෝ කියලා. අපි පින්දහම් වලට යන වෙලාව පින්දහම් කරන කාලය අපෙන් මඩ හැරවලා අපි අකුසලයට නැඹුරු කරගන්න අයට අපි කියනවා අසත්පුරුෂ සේවනය. අසත්පුරුෂ සේවනය කරලා නිවන් දකින්න බෑ. නිවනට යන මාර්ගයේ සකස් කරගන්න බෑ. නිවනට යන මාර්ගයේ සකස් කරගන්න නම් සත්පුරුෂ සේවනය තියෙන්න ඕන. සත්පුරුෂයන් සේවනය කරන්න ඕන. සත්පුරුෂෝ කියලා ගත්තාම අපි පිනට දහමට යොමු කර නැත්තෝ. අපි පින් අතේ වැඩ කරන්නේ නැත්තා යන් එන්න අපිත් එක්ක අද දානියක් තියෙනවා පන්සලට යන් දානියක් දෙන්න. යන් අද පෝය අපි යන් සිල් ගන්න. ඔන්න සත්පුරුෂ යාළුවෝ. නැතුව අනේ අද නම් පෝයට යන්න බෑ පන්සලට. අද නම් දානයක් දෙන්න යන්න බෑ. අද නම් පින් කරන්න යන්න බෑ. ඔය අසත්පුරුෂයෝ. පින්වතුන්ලාගේ පෙර පිනකට සුදුසු පරිසරය ලැබිලා තියෙනවා. මේ විහාරස්ථානයේ නිර්මාතෘ හාරිස්පත්තු අරිය වංශනායක හාමුදුරුවෝ සුදුසු පරිසරය හදලා සුදුසු කාලෙදී උන්වහන්සේගේ ආයුෂ අතහැරලා වල්රම සුමේද ලොකු හාමුදුරන් වහන්සේට මේ පන්සලේ අධිපතිත්වය ලබා දීලා තියෙනවා. උන්වහන්සේ මේ විහෙර විහාර ගොඩනගමින් පින්වතුන්ලාට පින් කර ගන්න සුදුසු වටපිටාව සකස් කරනවා. පින්වතුන්ලාට ඕමනා විදිහේ සත්පුරුෂ සේවනයක් සත්පුරුෂ සාමින් වහන්සේ නමක් ලැබිලා තියෙනවා. චෛත්‍ය මළුව තියෙනවා. බෝධි මළුව තියෙනවා. සර්වඥ 13 වහන්සේලා වැඩ ඉන සුගන්ධ කුටිය තියෙනවා. විහෙර විහාර මන්දිර තියෙනවා. පින්වතුන්ලාට ඕමනා අටවිසි බුද්ධ පූජාද අටවිසි පූජාව පවත්වන්න පුළුවන්. පින්වතුන්ට ඕමනා බෝධි පූජාවද බෝධි පූජාව පවත්වන්න පුළුවන්. පින්වතුන්ට ඕමනා ධාතුන් වහන්සේට උපස්ථාන කිරීමද ඒ පූජාව කරන්න පුළුවන්. උන්වහන්සේ සත්පුරුෂ සේවන කියන කොට්ටාසෙට පින්වතුන්ලාගේ පෙර පිනකට උන්වහන්සේ විහාරස්ථානයේ විහාරාධීශ්වරයන්න් වහන්සේ හැටියට වැඩ ඉන්නවා. අන්න ඒ විතරක් නෙවි අපිට සත්පුරුෂ සේවනය නිසා
අපේ පෙර පින් නිසා විහාරස්ථානය ලැබුණා. විහාරයට සුදුසු සාමින් වහන්සේලාත් ලැබුණා. හැබැයි අපි එයට ඇවිල්ලා පින් කරගන්නෙට අපේ අතේ තියෙන රටයුත්ත. අපිට බලෙන් ගෙනල්ලා පින් කරවන්න බෑ අම්මේ. කරන්න පුළුවන් වෙන්නේ අම්මලාගේ ඕමනාවෙන් තාත්තලාගේ ඕමනාවෙන් ඇවිල්ලා පන්සලේ පින් කරන එක විතරයි අම්මේ අපිට තියෙන්නේ. බුදුන් වහන්සේ අපිට සුවාසෝදහසස්සී සද්ධර්ම ස්කන්ධය දේශනා කරේ අපිටත් ඒ බණ අහලා අපිටත් ඒ බණ පිළිපද ගමන් කරලා නිවන් දකින මාර්ගයේ සදාරන්න දුක්ඛිත සංසාරය කෙලවර කරන්න තමයි බුදුන් වහන්සේ අපිට මේ ධර්මයේ පෙන්වුවේ. බුදුන් වහන්සේ සාරා සංකීය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පෙරම් පුරාගෙන ඇවිදිලා බුද්ධත්වයේ වැනි උතුම් පදවියක් ලබාගෙන ධර්මයේ දේශනා කරේ පින්වතුන්ලාට නිවන් මඩට අත්වලාට නිවන් මඩට යන පාරුව බවට පත් වුණා. පින්වතුනි අපි මේ නිවනට යන වාහනය නිවනට යන මාර්ගය ගස් කොළන් වලින් වැවිලා ඒ මාර්ගයේ ජරා ජීර්ණ තත්වයට පත් වෙලා තියෙන්නේ පින්වතුනි. තියුණු ආයුධයක් තියුණු පිහියක් වැනි දෙයක් අරගෙන ඒ ගස් කොළන් ටික අයින් කරලා ඒ පාර සුද්ධ කරලා නැවතත් නිවනට යන මාර්ගය සටස්තර ගන්න පුළුවන් වෙන්නේ ඔබ අප දිනාට විතරයි. නැතුව ඒ කාටවත් බලෙන් ගිහිල්ලා ඒ පාර සුද්ධ කරලා බලෙන් ගිහිල්ලා ඒ පාරට ඒ පාරේ යවන්න බෑ. මොකද්ද මේ මාර්ගය? නිවන. නිවනට යන මාර්ගය මොනවද මේ හාමුදුරුවෝ දේශනා කරේ? ගස් කොළන් වැවිලා තියෙන්නේ. අපි හිතින් කල්පනා කරන්න ඕන. මේ මම කියන්නේ මේ මහ පාර නෙවි, කැලෑවට යන පාර නෙවි. නිවනට යන මාර්ගය අකුසලය නැමැති ගස් කොළන් වලින් යටපත් වෙලා තියෙන්නේ. ගස් කොළන් තමයි අකුසලය. අකුසලේ මේ පාර වැහිලා තියෙන්නේ. තියුණු ආයුධය මොකද්ද? පින. පින් කර අර අකුසලේ නැති කරලා පාර සුද්ධ කරගන්න පුළුවන් වෙන්නේ ඔබට අපට විතරයි යන්නේ. ඒ මාර්ගයට යන පාර බුදුන් වහන්සේ අපිට පෙන්වුවා. මෙන්න මේ මාර්ගයේ ගමන් කරන්න, මේ සත්පුරුෂයෝ සේවනය කරන්න, අන්න එතකොට ඔබලාට නිවන් දකින්න පුළුවන් වෙනවා. දෙවනි කාරණාව සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ නිවනට උපකාර වන ධර්මයක්. බණ ඇහිීම. මොනවද බණ ඇහිමින් සිදු වෙන්නේ? දන්න දේවල් තවත් දියුණු වෙනවා. දන්නේ නැති දේවල් දැනගන්නවා. මොනවද දන්න දේවල් දියුණු වෙනවා කියලා කියන්නේ අම්මේ? මම මේ අද දේශනා කරන බණ ඔය අම්මලා මේ තාත්තලා හැමෝම මීට කලින් අහලා තියෙන්නත් පුළුවන්. නැති වෙන්නත් පුළුවන්. පින්වතුන් මීට කලින් මේ පින්වත් අම්මලා තාත්තලා මේ බණ අහලා තියෙනවා නම් මීට ප්‍රථමයෙන් ඒ දන්න දේ දියුණු කරගන්නවා. දැන් අපි ගත්තාම පිත්තල පහනක්. පිත්තල පහනේ සුද්ධ කරන්න තමයි පහනේ ලස්සන තියෙන්නේ. පහනේ දීප්තිමත්කම තියෙන්නේ. ඒ පහන පොලිස් කරන්න තමයි පහන ලස්සන වෙන්නේ. එහෙනම්
දන්න දේවල් දියුණු කර ගනිමින් තමයි ඒ ධර්මඥානෙ පහළ වෙන්නේ. නැතුව ඔන්න දැන් හාමුදුරුවෝ බණට වඩිනවා. හාමුදුරුවෝ බණ දේශනා කරනවා. ඔන්න ওই බණ මීට කලින් අහලා තියෙනවා. අනේ අපි ওই බණ මීට කලින් ඇහුවා. අපි මොකටද ආපහු ওই බණ අහන්නේ කියලා කියන පින්වතුනුත් ඉන්නවා. අන්න එහෙමනොත් අපිට නිවනට කියන මාර්ගයට යන්න බැරි වෙනවා. දන්න දේවල් පවා දැනගෙන ඒව තවත් දියුණු කරගන්න ඕන. ඔක තමයි පළවෙනි කරුණ. දෙවෙනියට මොකද? දන්නේ නැති දේවල් දියුණු කර ගැනීම. පින්වතුන් මම මේ අද දේශනා කරන මේ දහම් පද මීට කලින් අහලා නැති වෙන්න පුළුවන්. අන්න එහෙනම් දන්නේ නැති දේවල් දියුණු කරගන්නවා. අන්න එතකොට පින්වතුනි ඒ තුලින්ම අපි බණ අහන්න වාඩි වුණාට මදි. බණ ශ්‍රවණය කරන්න ඕන. ශ්‍රවණය කරලා ඒක අපේ ජීවිතයට ගලප ගන්න ඕන. ඒකයි අපිට කරන්න තියෙන ලොකුම දේ. අපිට සිදු කරන්න තියෙන ලොකුම දේ ඒ ධර්මය අපේ ජීවිතයට ගලපා ගැනීමයි. එක සිල් පදයක් හරි අවුරුද්දකට රැක්කොත් අවුරුදු 5ක් යද්දි සිල් පද 5ම අපේ රැකිලි ඉවරයි. අපි ලොකු දෙයකට යන්න කලින් කුඩා දෙයින් පටන් ගන්න ඕන. අපිට පන්සිල් පද 5ම රැක ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපි එක සිල්පදේ රැකලා සිල්පද 5ම ආරක්ෂා කරගන්න පුළුවන් මට්ටමකට අපි එකතු වෙනවා. එක ගඩොල් කැටේ බැඳලා තමයි බිත්තියක් හදන්නේ. මෙහෙම එක කරුණු එකතු කරගනිමින් සද්ධර්ම ශ්‍රවණය කියන මේ ස්ථානයට අපි ආයුතුයි. දන්නේ නැති දෙයක් තියෙනවා නම් Tamanne පන්සලේ හාමුදුරුවන්ගෙන් අහගන්නවා. හාමුදුරුවනේ මෙන්න මේ හාමුදුරුවෝ එදා මෙන්න මෙහෙම බණක් කිව්වා. මොකක්ද හාමුදුරුවනේ මේකේ තේරුම? හාමුදුරුවනේ මෙන්න මේ බණ පොතේ මෙන්න මේ වචනේ තිබ්බා. මොකක්ද හාමුදුරුවනේ මේකේ තේරුම? දන්නේ නැති දේවල් දියුණු කරගන්න කවදාවත්වත් පන්සලේ හාමුදුරුව බණපදයක් අහන්න ආව කියලා බැනලා එළවනවද? නඩු දානවද? පොලිසිය උසාවියට යනවද? බණ අහන්න සල්ලි වියදම් වෙනවද? නැහැ. අපේ පෙර පිනකට ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් ඔක්කොම අපිට ලැබිලා තියෙන්නේ පෙර පින් කරපු නිසා පින්වතුනි. පෙර පින නිසා. මනුස්ස ජීවිතයක් ලැබුණේ පුබ්බේත කත පුඤ්ඤතා පෙර පින් කරලා තියෙන නිසා. අනිට බෞද්ධ ආගමට එන්නත් පෙර පින් කරන්න ඕන. මනුස්සේ තුනාම මදි. මුස්ලිම් ක්‍රිස්තියානි ආගමට ඉපදුනොත් කොහොමද පින් කරන්නේ? බෞද්ධ කමටම එන්න ඕන. පින් දහම් රැස් කරගන්න. පින් කරගන්න. ලොකු හොඩා සියලුම කෙනා කර යුතු දෙයක් තමයි පින්. රැස් කරගත යුතු දෙයක්. අද මේ තැම්පත් කරන්නේ අනුගාමිකෝ පුණ්‍ය නිදානයක්. දැන් පින්වතුන් අහලා තියෙනවා නිදාන. මෙන්න මේ නිදානේ මැණික් තියෙනවා කියනවා. මේ නිදානේ මුතු තියෙනවයි කියනවා. මේ නිදානේ රත්තරන් තියෙනවයි කියනවා. අන්න එතකොට ඒ නිදාන හොරුන්ට මරකම් කරගෙන ගන්න පුළුවන් නිදාන. හැබැයි අද මේ තැම්පත් කරන
අනුගාමිත වූ පුණ්‍ය නිදානය කාටවත් හොරකම් කරන්න බෑ අම්මේ. හොරකම් කරන්න බෑ. අපි නම් මේ අනුගාමික පුණ්‍ය නිදානය තැන්පත් කරේ අපිට විතරමයි මෙය උපයෝගයට ගන්න පුළුවන් වෙන්නේ. අපිට විතරමයි මෙය පාවිච්චියට ගන්න පුළුවන් වෙන්නේ අම්මේ. අනිත් අයට දෙන්නත් බෑ. අනිත් අය ජීව ගන්නත් බෑ. එකම දේ පින් විතරයි. පින් හොරහම් කරගෙන ගන්න බෑ. පින් අපි රැස් කරගන්න ඕන දෙයක්. අන්නේට නිසා සද්ධර්ම ශ්‍රවණේ කියන සම්දිස්ථානේ වඩා දියුණු දෙයක්. අන්නේ සද්ධර්ම ශ්‍රවණේ කියන සම්දිස්ථානයට හැමෝම ගමන් කරන්න ඕන. බණ අහන්නට අමාරු දෙයක් නෙවෙයි. අපි වැඩපළත් කරද්දී ඒ වැඩපළ කරන ගමන් බණ අහගෙන ඉන්න පුළුවන්. හැම දෙයකම පුළුවන් වෙන්න ඕන. බණ අහලා මදි මම මුලින් දේශනා කරා වගේ ඒ ධර්මය අනුව අපේ ජීවිතේ සකස් කරගන්නත් අපිට පුළුවන් වෙන්න ඕන. මෙන්න මෙහෙම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. එහෙනම් අපිත් මේ ප්‍රතිපදාවේ ගමන් කරනවා කියලා ඒ මාර්ගය අපිට ගලප ගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟ කරුණ තමයි යෝනිසෝ මනසිකාරය. අපිට සතර සතිපට්ඨානය. සති කියලා කියන්නේ සිහිය කියන එක. ප ဋ ාණය කියන්නේ පිහිටුවීම. සිහිය පිහිටුවීම පින්වතුනි සතර සතිපට්ඨානය නැතිනම් සතිපට්ඨානය නම් වෙනවා. සිහියෙන් යුතුව කටයුතු කරන්න ඕන. ඒක නිවනට යන කරුණක්. ඒක නිවනට යන මාර්ගයක්. සිහියෙන් යුතුව අපි කරන හැම දෙයක්ම සිහිය තියෙන්න ඕන. ගොඩක් ඇත්තොන්ට දැනෙන්නේ සිහිය නැති නිසා. අපි දැන් ඉන්නේ කොහෙද කියන එක අමතක වෙනවා. ගෙදරින් එළියට බැස්සට පස්සේ අපි ඉන්නේ දැන් පන්සලේ, අපි ඉන්නේ දැන් මහපාරේ, අපි ඉන්නේ වෙන කෙනෙක්ගේ ගෙදර කියන එක ඉන්න තැනින් ගත්තොත් සිහිය ඉන්න තැන ඉඳලම සිහිය නැති වෙනවා. ඉන්නේ කොහෙද කියන එක හරියට අමතක වෙනවා. පන්සලට ආවත් පන්සලේ පින්නතේ වැඩක් කරන්නේ නැතුව ඕපාදූප කතා කරමින් Tamande ඉන්න තැන අමතක කරගන්නවා. පන්සලට එන්නේ අනිත් අයට බැනවදින්න නෙවෙයි. පන්සලට එන්නේ ඕපාදූප කතා කරන්න නෙවෙයි. පන්සලට එන්නේ පන්සලේ ප්‍රශ්න හොයන්න නෙවෙයි. අපේ පින් කරගන්න. අප පින් දහම් සිදු කරගන්න. ඒ කරුණ අමතක කරන්න එපා. විශේෂයෙන් මේ පෝය දවසට අපි මොකටද මේ පන්සලට ඇවිල්ලා තියෙන්නේ? සිල් සමාදන් වෙන්න. සිල් සමාදන් වෙන ගමන් අනුන්ගේ ඕපාදූප කතා කරන්න නෙවෙයි. බණ අහන්න වාඩි වුණා නම් බණ පිළිබඳ අහගෙන ඉන්න ඕන. වෙන දේවල් අහගෙන ඉඳලා ධර්මය අවබෝධ කරගන්න බෑ. අන්නේට නිසා දැන් බණ අහන්න වාඩි වුණාම ගොඩක් ඇත්තොන්ට නිින්ද යනවා. ඔන්න ඉන්න ස්ථානය අමතක වීම.
අපි මොකටද දැන් මෙතෙන්ට ආවේ කියන තැන අපි මොකටද දැන් මෙතන ඉන්නේ කියන දේ අමතක වීමෙනුයි එය සිදු වෙන්නේ. අන්න ඒක නිසා තමයි සිහිය පිහිටුවන්න කියලා බුදුන් වහන්සේ අපිට දේශනා කළේ. සිහිය පිහිටුවන්න. සිහිය නැත්තම් අපිට හැම දෙයක්ම කරන අමාරුයි. දැන් අපිට කල්පනාව නැතුව කෝපයක් මේසේ අයිනෙන් තියලා තියෙනවා. ඔන්න ඊට පස්සේ ඒක ඇඟිය වැදිලා බිමට වැටෙනවා. සිහිය තිබුණද එතන? නෑ පින්වතුනි. සිහිය හැම දෙයක්ම කරන වෙලාවට සිතින් හිතන්නට ඕන. ඔන්න දැන් අපි මල් වට්ටිය අතර ගත්තා. ඔන්න දැන් අපි මල් නෙලනවා. ඔන්න දැන් අපි මල් වට්ටිය සකස් කරනවා. ඔන්න දැන් අපි මල් වලට පැන් ඉහිනවා. ඔන්න දැන් අපි අත් දෙකෙන් අරගෙන ගිහිල්ලා ලෝකයට තුන් ලෝකෙට සාන්තිය දුන්න බුදුන් වහන්සේට පූජා කරනවා කියන හැඟීම, ශ්‍රද්ධාව, සිහිය හිතට එන්න ඕන. අන්නේටයි සිහිය පිහිටුවීම කියලා කියන්නේ. කරන හැම දෙයක්ම දැන් අපි බණ අහනවා. දැන් අපේ නිදා ගන්න වෙලාව නෙවෙයි. දැන් අපේ බණ අහන වෙලාව. එතකොට අර්ධ සීලයක් දවසෙන් භාග්‍ය වැනි කාලයක් තමයි අපි දැන් හරියට බැලුවොත් සිල් සමාදන් වෙන්නේ. උදේ සිල් සමාදන් වෙනවා, හැන්දෑවට සිල් පවාරණය වෙනවා. සමහරක් ඇත්තෝ ඉන්නවා අද උදේ සිල් ගත්තනම් ඊට පසුදා උදේට තමයි සිල් පවාරණය කරන්නේ. නැතිනම් අද හැන්දෑවට සිල් අරගෙන ඊට පහුවදා උදේට තමයි සිල් පවාරණය කරන්නේ. ඔන්න ඔය ආකාරයෙන් බුදුන් වහන්සේ සිල් සමාදන් වෙන්න කියලා අපිට කියනවා. සිල් සමාදන් වෙන්න වෙලාවක් නැහැ පින්වතුනි. සිල් සමාදන් වෙන්න දවසක් නැහැ. සිල් සමාදන් වෙන්න නැටතක් නැහැ. අපිට ඌමනා දවසක ඇවිල්ලා සිල් සමාදන් වෙන්න පුළුවන්. හැබැයි අපි විශේෂ කරගෙන තියෙනම දවසක් මොකද්ද? පුරපසළොස්වක පොහෝ දිනය. හැම දෙයක්ම මේ දිනයට වෙනස් වෙනවා. සඳ අඩ සඳ විදියට පායන සඳ පුරපසළොස්වක පොහෝ දිනේ වෙද්දී සම්පූර්ණ ලස්සනට චන්ද්‍ර දේවතාවුන් වහන්සේ සකස් වෙනවා. ගහකොළ මල් වලින් බර වෙලා හරිම නිස්කලංක පරිසරයක්, නිස්කලංක දර්ශනයක් අපිට දකින්න හම්බෙනවා. භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න දකින්න හම්බෙනවා. සිල්ලැත්ත සුදු ඇඳගෙන හිමිදිරි උදෑසන පන්සලට යනවා දකින්න හම්බෙනවා. කොච්චර සුන්දරයිද සිල්ලැත්තුන් දිහා දැක්කහම. අනේ සිල් රකින්න ඇත්තෝ කියලා දෙවිවරු සාදුකාර දෙනවා. සිහිය පිහිටවන්න ඕන. අපි මේ දැන් ඉන්නේ විච්ඡූන් වහන්සේ නමක් ඉස්සරහා. අපි මේ දැන් ඉන්නේ හාමුදුරුවෝ නමක් ඉස්සරහා. කියන දේ සිහිය පිහිටුවා ගන්න ඕන. ගොඩක් අය හාමුදුරුවොත් එක්ක කතා කරන්න ගියත් Taman ඉන්න තැන අමතක වෙනවා. ඕපාදූප පවා සමහරක් වෙලාවට කතා කරනවා. ගරු කිරීම අපිට වැදගත් වෙනවා. කාටද? බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයටම. හාමුදුරන්ට විතරක් නෙවෙයි, ධර්මයට විතරක් නෙවෙයි, බුදුහාමුදුරන්ට විතරක් නෙවෙයි, බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයටම ගරු කිරීම අපිට වැදගත් වෙනවා.
සිහිය හැම දෙයකටම අපිට උමනා වෙනවා. අන්නේට නිසා යෝනිසෝ මනසිකාරය කියන සිහිය පිහිටුවීම අපි ඒ තුල දමන් කරන්න ඕන. මේ දේශනා කරන්නේ පින්වතුන්ලාට ඒ තුලින් ජීවිතයට පොඩි හෝ ආලෝකයක් ගන්නයි. හාමුදුරුවෝ බණ දේශනා කරන්නේ. අන්නේට නිසා හතරවෙනි කරුණ අපි ගත්තාම ධම්මානුධම්ම පටිපදාව. ධර්මයේ හැසිරීම. ධර්මයේ කියන්නේ මේ බුදුන් වහන්සේගේ දේශනා කරපු සී සද්ධර්ම ස්කන්ධය අනුව අපේ ජීවිතය හඩරස්වා ගැනීම. ඒ අනුව අපේ ජීවිතේ දමන් කරවීම. අන්න එතකොට බලන්න දැන් අපි නිවනට යන කරුණු හතරක් දන්නවා. මොකද්ද? සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව. හොඳට දැන් දන්නවා මේවයි තියෙන්නේ මොනවද, මොන විදියටද අපි ගමන් කරන්න ඕනේ කියන එක දැන් පින්වතුන් ශ්‍රවණය කරා නම් හැමතැනම දන්නවා. ශ්‍රවණය කරපු ඇත්තෝ හැම කෙනාම දැන් දන්නවා අපේ ජීවිතේ සකස් කර ගන්න ඕනේ මොන විදියටද තියෙන කරුණ. අපි පින්වතුනි පළවෙනි කරුණ ගැන තව ටිකක් පැහැදිලි කරතොත් සත්පුරුෂ සේවනය භාග්‍යතුන් වහන්සේ පරාභව සූත්‍රයේදී පවා පෙන්වලා දීලා තියෙනවා. අසත්පුරුෂයන්ට ප්‍රිය කරන ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තෝ මේ ලෝකෙට පිරිහෙනවා. පිරිහීමටපත් වෙනව නේද පින්වතුනි? දැන් මව්පියන්ට උපස්ථාන කරන්නේ නැති අය මේ ලෝකේ පිරිහෙනවා නේ. දැන් එහා පැත්තේ ඉදර හටිය මව්පියන්ට ගහනවා, මව්පියන්ට සැරවැර කරනවා. කොහොම හරි ගමේ මිනිස්සු මොහොත යන්නේ. අනේ යන්න බලන්න අම්මා තාත්තට ගහනවා. කවුද මන් දන්නේ මේ ළමයි අම්මට බනිනව නේද කට්ටිය. ඒක තමයි පිරිහෙනම කියලා කියන්නේ. ලෝට්‍ය රට ගම රැව් පිළිරැව් දෙනවා. අන්න මේ කට්ටිය අම්මා තාත්තට සලකන්න දන්නේ නැති අය කියලා ලෝට්‍ය රැව් පිළිරැව් දෙනවා. අසත්පුරුෂයන්ට ප්‍රිය කරන අයටත් එහෙමයි. අසත්පුරුෂයාට ප්‍රිය කරන අයත් මේ ලෝකෙ පිරිහීමටපත් වෙනවා. අන්න ඒක නිසා තමයි බුදුන් වහන්සේ අපිට පෙන්වුවේ සත්පුරුෂ ආශ්‍රය ලබන්න, සත්පුරුෂයන් සේවනය කරන්න කියලා බුදුන් වහන්සේ අනුකම්පාද්‍යාසයෙන් අපහට දේශනා කරන්නට යෙදුණා. එතකොට මේ වත්පිළිවෙත් සිදු කිරීම අපි නිතර මෛත්‍රී භාවනාවත් දවසට එක සැරයක් හරි සිදු කරනවා නම් අපේ ජීවිතයට ලොකු ආලෝකයක් ගෙන දෙන දෙයක්. අපි කොයි වෙලාවෙත් මුළු දවසේම ප්‍රශ්න ගොඩකට මැදි වෙලා ඉන්නේ. ළමයිගේ පැත්තෙන් බැලුවත් එහෙමයි. ගෙදර ප්‍රශ්න බැලුවත් එහෙමයි. වැඩ රාජකාරි වලට යන අය බැලුවත් ඒත් එහෙමයි. ලොකු ප්‍රශ්න ගොඩකට ගොමු වෙලා ඉන්නේ අපි. ඒ ප්‍රශ්න වලින් දුක් පීඩා අපිට හම්බෙනවා. මේ සංසාර ගමන දුකයි පින්වතුනි.
හරිම දුක්ඛිත කරපු දෙයක්. මේට කාටවත් සැපජින දෙන දෙයක් නෙවෙයි. දුකටපත් වෙන්න වෙනවා. Tamanගේ අම්මා නැතුණාම Tamanට දුක හිතෙන්නේ ඇයි? මගේ අම්මා නිසා නේද පින්වතුනි. Tamanගේ තාත්තා නැති වුණාම Tamanට දුක ඇති වෙන්නේ ඇයි? Tamanගේ මගේ තාත්තා නිසා නේද පින්වතුනි. Tamanගේ සහෝදර සහෝදරියෝ නැති වුණාම දුක හිතෙන්නේ ඇයි? මගේ සහෝදර සහෝදරියෝ නිසා නේද පින්වතුනි. මගේ කියන කෙනා නේද? Tamanගේ ගෙදර බැලුවොත් කවුරු හරි ඇහුවොත් මේ තාජි ගෙදරද? ඔයාද ඉන්නේ? ඕ මගේ ගෙදර. කවුරු හරි ඇහුවොත් මේ ළමයි තාජෙද? Tamanගේ ළමයි නම් මොකද කියන්නේ? මේ මගේ ළමයි. මේ අම්මා තාත්තා තාජෙද? මේ මගේ අම්මා, මගේ තාත්තා. මේ රත්තරන් බඩු තාජිද? මේ මගේ රත්තරන් බඩු. මගේ කියන නම ඉස්තරහට එනවා. මොකද අපි මේ හැම දෙයක්ම අතින් අල්ලගත්ත නිසා. ඒ අල්ලගත්ත හැම දෙයක්ම මැරෙද්දි අතෑරලා දාන සිද්ධ වෙනවා. අද ලෝකේ පරමාර්ශ බුද්ධි විඳලා මිය පරලෝ යන ඇත්තෝ බොහොම අඩුයි. පරමාර්ශ විඳින ඇත්තෝ අඩුයි. අවුරුදු 60න් එහා පැත්තේ ජීවත් වෙන්නේ බොහොම අසීරුවෙන් යුතුව. දැන් මේ කොරෝනා වසංගත වදුරින් බැලුවත් ඒ වසංගත වදුරේනුත් එහෙමයි. ගොඩාක් කට්ටිය මේ පරලෝ යනවා. ඒකයි බුදුන් වහන්සේ අපිට පෙන්වුවේ දහරාජ මහන්තාච යේ බාලා යේ පණ්ඩිතා සබ්බේ මච්චු පරඤ්ඤන්ති සබ්බේ මච්චු පරායනා. මව්පියන් නැති වෙනවා. කුඩා ළමයින් නැති වෙනවා. Tamanගේ අම්මගේ කුස තුල ඉඳිද්දි Tamanගේ ළමයා නැති වෙනවා. ඒක තමයි ලෝකේ යථාර්ථ ධර්මතාවය. ඒක තමයි ලෝකයේ ඇත්ත ධර්මය. කිසිම කෙනෙකුට කිසිම දෙයක් හංගන්න බෑ. අපි ඉපදුනේ මරණයත් තර්ජනමයි. අපි අන් කිසිම දෙයක් ගිනාවේ නැහැ. අපිට ගෙදරට මගේ කියලා කියන්න බෑ. මොකද මගේ ගෙදර නෙවෙයි ඒක. මේ ශරීරයටවත් මගේ කියලා කියන්න බෑ. ඒක මගේ නෙවෙයි. මේ ශරීරේ මගේ නම් මට උමනහ විදියට මේ ශරීරය තියාගෙන ඉන්න පුළුවන්. වයසට යන්න නොදී තරුණ කමින්ම මගේ ශරීරය තියාගෙන ඉන්න පුළුවන් මට. මගේ නම් මේ ශරීරය. මේ සිත කියන තැනට වාසය කරන්න නිශ්චිත ස්ථානයක් නැහැ. අපෙන් මරුණාම වෙන කෙනෙකුගේ ශරීරය හැට යනවා. එක්ක බල්ලෙක්ගේ ශරීර කූඩුවට යනවා. එක්ක මිනිස්සෙගේ ශරීර කූඩුවට යනවා. එක්ක සතෙක් සර්පේගේ ශරීරය ඇතුළට යනවා. මේ සිත කියන කෙනාට නිශ්චිතවම ජීවත් වෙන ස්ථානයක් නැහැ පින්වතුනි. අන්නේට නිසා හැමෝම කල්පනා කරගන්න ඕන අපිට පින් කරන්න ලැබිලා තියෙන බොහොම කෙටි කාලයක්. අද කාලේ ගොඩක් ඇත්තෝ පන්සලට යන්නේ Tamanට හරියට ඇවිද ගන්නවත් බැරි වුණාට පස්සේ. ඔය ඉස්සර ඉඳන් යන ඇත්තෝ තමයි ඔය තාම පන්සලට එන්නේ. ඉතින් ගොඩාක් කට්ටිය මොකද කරන්නේ? Tamanට හරියට ඇවිද ගන්නවත් බැරි වුණාට පස්සේ තමයි පන්සලට එන්නේ. එහෙම ඇවිල්ලා පින් කරලා බෝධිය ළඟ කියන්නේ මොකද්ද? මරණයට මට බුදු ගුණ සිහි වේවා. මරණයට මට කිසි බියක් නොවේවා. එහෙම කිව්වහම බුදු ගුණ සිහි වෙයිද?
බෞද්ධයෙක් වෙලත් පන්සලට ඇවිල්ලා නැත්තම් ගොඩක් අය ඉන්නවා Tamanji ගමේ පන්සලටවත් ගිහිපු නැති කට්ටිය. දානයක් දෙන්නවත් දානයක් දීලා කවදාවත්වත් නැති අය ඉන්නවා. එහෙම අය මේ ලෝකේ ඉන්නව පින්වතුනි. ඒ අපිට පෙර පිනට මේක ලැබුණා. අපිට ඒක බුද්ධි විඳින්න පින නැහැ. දැන් පේනවනේ අපුත්තට සිටුතුමාට 80 කෙලක් ධානය ලැබුණේ පිනට. හැබැයි ඒවා බුද්ධි විඳින්න පින් නැති වුණා. ඔහුට ඒ ධනය බුද්ධි විඳින්න පින නැති උනේ දීලා අසතුරුන නිසා. කවදාවත්වත් කිසිම කෙනෙක් දන් දුන්නට අසතුටු වෙන්න එපා. දානය කියන එකේ කෙටි අරුත දයන්නෙන් කියන්නේ දෙනව කියන එක. නයන්නෙන් කියන්නේ නැති කරනවා. දීලා නැති කරනවා. මොකද්ද? අපේ හිතේ තියෙනවා මේ අපේ දෙයක් නැති කරනවා කියන්නේ අපේ දෙය අනුන්ට දීලා අපේ හිතින් ඒක නැති කරලා දානවා. දැන් අපේ නෙවි. දැන් අපි ගොඩාක් දුරට යම්සේ කෙනෙක්ට යම්සේ වස්තුවක් දෙන්නේ පින්වතුනි අපිට එක්ක පාවිච්චියට ගන්න බැරි වෙච්ච ඇඳුම එක්ක අපිට පාවිච්චියට ගන්න බැරි වෙච්ච දෙයක් අපි පාවිච්චි කරන්න කැමති නැති දෙයක් ওই වගේ දේවල් තමයි ගොඩක් ඇත්තෝ දන් දෙන්නේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දින දාන ගෙදරකට ගිහිල්ලා දේශනා කරනවා මේ ලෝකේ දාන දෙන විදි දෙතුන් කිහිපයක් තියෙනවා. ඒකෙන් සමහරෙක් ඉන්නවා අපිට තියෙන විදියෙන් තමයි අනිත් අයටත් දෙන්නේ. තවත් සමහරෙක් ඉන්නවා අපිට තියෙනවටත් වැඩිය ඉහළින් දන් දෙනවා. මොකද අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා ඇතුව. තවත් සමහරෙක් ඉන්නවා අපිට ගොඩාක් මිල මුදල් තියෙනවා. හැබැයි අපි දන් දෙන්නේ අපිට තියෙනවට වැඩිය අඩුවෙන්. අන්න ඒක නිසා පින්වතුනි මෙන්න මේ විදිහේ කොටස් තුනක් තියෙනවා. දානය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ පවා පුරුදු කරපු ධර්මයක්. උන්වහන්සේට බුද්ධත්වයට ලොකු ශක්තියක් දුන්නේ දානයයි. වසර 6ක් දුක්චරත්‍ය කරා. වසර 45ක් තිස්සේ දේශනා කරපු ධර්මයයි මේ පින්වතුන් එක බණ පදයක් හරි ශ්‍රවණය කරන්නේ. අපි බණ අහන වෙලාවට හිතාරන්න ඕන අනේ මේ බණ අපේ බුදුන් වහන්සේ දේශනා කරපු නේද? අපටම අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරපු නේද? මේ ධර්මය අපි හදපු දෙයක් නෙවෙයි. බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයයි මේ. භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරා පස්පව් කරන්න එපා කරොත් මෙන්න මේ විපාකයේ විඳින්න වෙනවා. අන්න එතකොට පින්වතුනි මේ සිත මම මුලිනුත් සතිපට්ඨානයේ සිත ගැන දේශනා කරන්නට යෙදුණා. අපි සිත ගත්තොත් සිත කියන දෙයට ඉන්න හරියට නිශ්චිත ස්ථානයක් නැහැ. මේ සිත කියන දෙය මෙතන ඉන්න හැම කෙනාගේම බනට හිට තියෙන සුළු දෙනාගේ. අනිත් අයගේ හිත මේ තැම්වල විසිරෙනවා. හැම කෙනාගේම හිත වගේ තැම්වල විසිරෙනවා. බනත් අහනවා. හැබැයි වෙන දේවල් ගැනත් හිතෙනව නේද මේ?
ඒක තමයි පෘථග්ජන වෙච්ච ඔබේ අපේ ස්වභාවය. මොකද අපි තාම නිවන් කියන මඩේ එක පඩි පෙලක්වත් නැඩලා නැහැ. පඩි 4ක් තියෙනවා. ওই පඩි 4න් එක පඩියකටවත් නැඩලා නැහැ. ඒ පඩියට නගින්න ඌමනා වෙන වත්පිළිවෙතුයි මේ සිදු කරන්නේ. බණ අහන්න රූපටය මෙතන තිබුණට චිත්ත සහිත අපේ හිත මෙතන නැති වෙන්න පුළුවන්. අනේ අපේ ගෙදර මොකක් කරනවද? අද පන්සලේ ඊළඟට මොකද්ද තියෙන්නේ? ඔන්න ඔය වගේ දේවල් හිතෙන්න පුළුවන් අම්මේ. ඒක හිත හදපු නැති ඔබට අපට සියල්ලටම අයිති පෘථග්ජන ඔබ අප සියල්ලටම අයිති ධර්මයක්. එතකොට පින්වතුන් අද මේ සමාදන් වුණේ සිල් මොනවද? 8 සිල් වෙන්න පුළුවන්. නැතිනම් දස සිල් වෙන්න පුළුවන්. Taman වෙනත සමාදන් වෙන්නේ කියන්නේ නිතර පන්සිල් පොහොය 8 සිල් කියලා. නිතර සමාදන් වෙන්නේ මොනවද? පන්සිල්. අද විශේෂ දිනයක්. ඒක නිසා අපි සමාදන් වුණේ මොනවද මේ? 8 සිල් වෙන්න පුළුවන්, ඊට දස සිල් වෙන්න පුළුවන්. ඉස්සෙල්ලට වැඩිය සිල්පද තියෙනවා දැන්. දැන් අද ඔයත්ෝ උදේ ඉඳලා දැන් සිල් ආරක්ෂා කරගෙන ඉන්නේ. නේ? පණ තියෙන සත්තු මැරුවේ නැහැ. අනිත් අයගේ දේවල් හොරහම් කරේ නැහැ. බොරු කිව්වේ නැහැ. වැරදි කාම සේවනයේට යෙදුනේ නැහැ. සුරාපානය කරේ නැහැ. ඔන්න ඔය ටික තමයි අපේ නිතර ජීවිතේ තියෙන දේවල්. ඔයි සිල්පද 5. හැබැයි අද අම්මලා ඊටත් වැඩිය සිල් රකින්නවා. විකාල භෝජනා. 12න් පස්සේ දානි දත්තේ නැහැ. නැටුවේ නැහැ, වැයුවේ නැහැ. ගීත ගැහුවේ නැහැ. බෙර ගැහුවේ නැහැ. ඊට පස්සේ මාලා රන්ද විලේපන සෙන් පවුඩර් ගැහුවේ නැහැ. උච්චාසයන මහාසයන උස්සසුන් වල ඉඳටන්න ගියේ නෑ. මහාසුන් වල ඉඳටන්න ගියේ නෑ. හොඳින් සිල් රැකගෙන නේද අම්මේ ඉන්නේ. මේ ටික විතරයි අපේ ජීවිතේට උපකාර වෙන්නේ. අනිත් ගෙවල් දොරවල් හැදුව කියලා ළමයි දරුවෝ පෝෂණය කරා කියලා වතු පිළිඩ කඩම් බලා ගත්ත කියලා ඕ අපිත් එක්ක යන්නේ නෑ අම්මේ. මේ කරගන්න පින් පහ දෙක විතරයි අපේ ජීවිතේට උපකාර වෙන්නේ. ඒ පින් පහ වල අනුව අපේ ජීවිතේ හැඩරස්වා ගන්න අපි ශක්තිමත් වෙන්න ඕන. මේ සිදුහර ගන්න පින් අද මේ සිදුහරා වූ සීල පාරමිතාව එදා ලෞතර බුදුරජාණන් වහන්සේත් මේ සීල පාරමිතාව ප්‍රගුණ කරා. සතුටු වෙන්න පුළුවන් බුද්ධ ආදී රහතුන් වහන්සේලාත් මේ සිල් රැක්කා. 12න් පස්සේ උන්වහන්සේලාත් දන් වැළඳුවේ නැහැ. උන්වහන්සේලා නැටුම් ජෙවුම් වැයුම් සිදු කරේ නැහැ. උන්වහන්සේලාත් උච්චාසයන මහාසයන ඇසුරු කරේ නැහැ. උන්වහන්සේලාත් ජාත රූප රජද සල්ලි අල්ලන්න ගියේ නැහැ. රන් රිදී මසුරු තහවණු අල්ලන්න ගියේ නැහැ. උන්වහන්සේලාත් පණ ඇති සත්තු මරන්න ගියේ නෑ. උන්වහන්සේලාත් කාමයේ වර්ධව හැසිරෙන්න ගියේ නෑ. බුද්ධ ආදී උතුමන් ගමන් කරපු උතුම් මාර්ගයටයි අද මේ අත්ව ගමන් කරේ. අද මේ තැන්පත් කරන අනුගාමික පුණ්‍ය නිදානය වටිනා කියන පුණ්‍ය නිදානයක්.
නිතර අපි ඉන්න ගමන් සියලු සත්වයෝ සුවපත් වේවා කියලා කිව්වත් අවට වෘක්ෂවාසී දෙවි දේවතාවුන් වහන්සේලා පවා සතුටු වෙනවා. අද මේ පින්කම දිහා දැකලත් අන්න ගිහි මිනිස්සු අන්න පන්සලට ගිහිල්ලා සිල් රකින්නවාද? අන්න අද බණ අහනවා. වත් පිළිවෙත් සිදු කරනවා. අද ඔය ඇත්තුන්ගේ නම වෙනස් වෙලා තියෙන්නේ. අද උපාසක සිල් මාතාවෝ. අද උපාසක සිල් උපාසක ඇත්තෝ සිල් ඇත්තෝ. අද සිල් ගත් ඇත්තෝ. අද කියන නම සිල් ඇත්තෝ කියලා. ඒ මොකද අපි සිල් පුරපු නිසා. සිල් සමාදන් වෙලා ඉන්න නිසා. අන්න ඒක නිසා කවුරුත් හිතේ සතුටයි ඇති කරගන්න ඕනේ. පින්කම් කරලා හිතේ අසතුට ඇති කරගත්තොත් අපිට ලැබෙන පින්කමේ තියෙන නියමම ආනිසංසය ළඟා කරගන්න බැරි වෙනවා පින්වතුනි. පන්සලට ඇවිල්ලා එක බෝට්වලයක් යහින්දත් පින්. එක මලක් බුදුහාමුදුරන්ට පූජා කරත් ඒවත් පින් අතේ වැඩ. අන්න ඒක නිසා නිතර පින් දහම් සිදු කරගන්න කියන කරුණයි නැවත නැවතත් මතක් කරන්න තියෙන්නේ. මොකද අද ලෝකේ අකුසලයට නැඹුරු වෙන ඇත්තෝ බොහෝයි. පින්වලට නැඹුරු වෙන ඇත්තෝ බොහොම අඩුයි. මේ කොරෝනා වසංගතය නිසාවෙන් ගොඩාක් ඇත්තෝ පින්වලට පුරුදුනා. පිරිත් සූත්‍ර දේශනා කරනවා, පින්වතේ වැඩ කරනවා. බොහෝම ඇත්තෝ පින්වලට නැඹුරුනේ මේ වසංගත වදුරෙන්. අපිට දුක ඇති වෙච්ච වෙලාවට විතරක් ඇයි මේ පින් මතක් වෙන්නේ? සැපේදී දුකේදී දෙකටම අපි පින් උවමනා වෙනවා. අපි බැංකු පොතේ සල්ලි කීයක් හරි දැම්මහම දැන් අපි කියන්නේ බැංකු පොතේ රුපියල් 10000ක් දානවා. ওই 10000 අපේ ඌමනාවකට 10000ම ගන්න ඕන. දැන් 10000ම අරගෙන ආපහු සල්ලි දැම්මේ නැති වුණොත් අපිට මොකද්ද වෙන්නේ? ඊළඟ ප්‍රයෝජනෙට ගන්න සල්ලි තියෙනවද බැංකු පොතේ? නෑ නේද මේ? ගියාත්මේ හොඳට පින් කියන බැංකු පොතට පින් පුරවපු නිසා මේ ආත්මේ ඒව තමයි ඔය බුද්ධි විඳින්නේ. එහෙනම් මේ ආත්මේ පින් කියන බැංකු පොතට පින් පිරෙන්නේ නැති වුණොත් ඊළඟ ආත්ම භාවි දුක්ඛිත වෙනවා. ඊළඟ ආත්ම භාවයේ පිනින් අඩුලෝටවල ඉපදෙනවා. මිනිස්සේ තුනෙත් පෙර පින් අනුව දුර්ලභ වූ මනුස්ස ජීවිතයක්. ඒ වගේම තමයි මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් ලැබිලා හොඳට පින් කරගන්න. ඇස් දෙකෙන් හොඳට පින් දකින්න. කන් දෙකෙන් හොඳට පින් ශ්‍රවණය කරන්න. කටින් පින් කතා කරන්න, ධර්මය කතා කරන්න. අත් දෙකෙන් පින් අතේ වැඩ, පින් වැඩෙන වැඩ සිදු කරන්න අපිට හොඳට අතපය ලැබිලා තියෙනවා. ඇස කන නාසය දිව ශරීර ඉන්ද්‍රියන් ලැබිලා තියෙන්නේ පෙර පින් කරගත්ත නිසාවෙන්ම තමයි. පතිරූප දේශ වාසෝච සුදුසු පරිසරයේ ඉපතුනේ. බුද්ධෝත්පාද කාලයටයි අපි ඉපදිලා ඉන්නේ. අපි අබුද්ධෝත්පාද කාලයට ඉපදුනා නම් පින් කරන්න බැරි වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ අබුද්ධෝත්පාද කාලයට එදා හිටපු පූජකයන්ට දානයක් දෙනවා. අසදුෂ මහා දානයක්. රන් රිදී මුතුමැණික් සමග මහා දානයක් දෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයේ ලැබලා දේශනා කරනවා එදා මම දීපු දානෙට වැඩිය අද මේ බුද්ධෝත්පාද කාලයට භික්ෂූන්ට අල්ප සල්ප දෙයක් පූජා කරත් ඒ දානේ ආනිසංසයි. මොකද මේ කාලය කියලා කියන්නේ බුද්ධෝත්පාද කාලයක්, බුද්ධ දර්ශනයේ තියෙන කාලයක්, ධර්ම රත්නයේ වැඩ ඉන්න කාලයක්, මහා සංඝයා වහන්සේලා වැඩ ඉන්න කාලයක්.
මේ කාලයක් හම්බෙන්නේ බොහොම අසීරුවෙන්. හම්බුණාට හැමෝටම පිනට දහමට හිත යොමු වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අපි දකින්න නැති බණත් අහන්න නැති ඒ කාලේ පින්මදි වෙන්නේ නැති නිවන් දකින්නට ඒටයි තවමත් සංසාරේ. බුදුහාමුදුරුවෝ අපි දැක්කා. බුදුහාමුදුරන්ගෙන් බණත් ඇහුවා. නිවන් දකින්නට අපිට පින් මදි වුණා. ඒකයි තවමත් සංසාර ගමනේ අපි ගත කරන්නේ. 28 නමක් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණා. ඒකයි අපි තවමත් මේ සංසාරේ ගමන් කරන්නේ. සතුටු වෙන්න වටිනා පින්කමට නිමාව දකින්න මොහොත වෙලාව ගමන් කරලා තියෙනවා. ඉතින් අද මේ දායකත්වයේ දරන ඇත්තොන්නුත් විශේෂයෙන් අපි පළමුව පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරමු. විෂ්ණු රතර ධම්ම සමන් විභීෂණාදී දෙවියෝ මේ පින් අනුමෝදනා වෙත්වා. දෙවියන්ගේ දෙහිමි ආශිර්වාදය ගොඩට ආර්ය වංශා ලන්ඨාරාමේ වත්මන් විහාරාධීශ්වර ශාස්ත්‍රපති වල්ගම සුමේදහ විදාන අපේ නායක මාහිමිපාණන් වහන්සේටත් විහාරේ වැඩ ඉන්න පූජනීය මහා සංඝ රත්නයටත් අද මේ පින්කමේ දායකත්වයේ දරන පින්වතුන්ලාටත් නිදුක් නිරෝගී චිරජීවනය මේ පින්කමට සහභාගී වුණා සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනයෙන් සැලසෙත්වා. ආරෝග්‍ය දෙවියෝ උදාහර දෙත්වා. දෙවියොත් පින්ගෙන අමා නිවනින් නිවෙත්වා කියලා සාදු 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 පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ඒ වගේම මේ අද දායකත්වයේ දරන පින්වත් පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට දුන සියලුම ඥාතීනොත් මේ පින් අනුමෝදනා වෙත්වා. ඒ ඇත්තොන්ගේත් භවගාමී ජීවිතය සුවපත්තර ගනිත්වා. ඒ ඇත්තොත් නිවන් දකිත්වා. ඒ වගේම මේ පින්බිම නිර්මාණය කරලා අපවත් වී වදාළ ආර්ය වංශා ලන්ඨාරාමාදීශ්වර හාරිස්පත්තු ආර්ය වංශ නායක මාහිමිපාණන් වහන්සේත් ඉන්න ලෝකෙක ඉඳන් සුවසේ මෙපින් ලැබ සුවපත් වෙත්වා. පින්වතුන්ගේ නමිනොත් මියගිය ඇත්තොත් පින් ලැබ ඉන්න ලෝව තුල ඉඳන් සුවපත් වෙත්වා. ඒ ඇත්තොත් පින්ගෙන දෙව් මිනිස් සැප කෙලවර අමා නිවනින් නිවෙත්වා කියලා සාදු කියමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දසමසක් කුස දරාගෙන අප මෙලොවට බිහි කර ආදර බර මෞතුමියට බිහිවූදා පටන් මහත් කරුණාවකින් දයාවකින් යුතුව අපි ඇති දැඩිහර පියාණන් ඇතුළු දුර්දේවෝත්තමයාණන් වහන්සේලාට මට බණ කියලා දෙන්න මාව මේ ශාසනයට ඇතුළත් කර මාගේ දුර්දේවෝත්තම කපුරම සීලවංශ ලොකු හාමුදුරන් වහන්සේ ඇතුළු ඔබ අප සියලුම දෙනාටම පාර්ථනීය බෝධියට අනුව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මීය අවබෝධ කරගන්න මේ කුසලය හේතු වේවා. සාදු සාදු සාදු.